පිහිටයි. ලෝවට වාර්තා වෙන පුවත් තොරතුරුවල බයිබලීය අනාවැකි ඉටුවීම විස්තරාත්මකව ඔබ වෙත ගෙන එන YES TV අනාවැකි පුවත් සමගින් මම සකුනිඩි සොයිසා. අද දවසේ මුලින්ම අපගේ අවධානය යොමු වන්නේ මේ වැක්සිනේෂන් එක සම්බන්ධයෙන් පසුගිය දවසක වෛද්‍යවරියක් විසින් එක් විශේෂ ප්‍රකාශයක් සඳහන් කරා. ඇය නමින් ඩොක්ටර් ක්‍රිස්ටියන් නෝත්‍රප් ටෆ්ට්ස් නිව් ඉංග්ලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ ඩාර්ට්මවුත් වෛද්‍ය විද්‍යාලයෙන් පුහුණුව ලැබූ සහතිකලත් වෛද්‍යවරියක්. She is revolutionizing women's health from a deeply spiritual point of view. Getting older is inevitable. Aging is optional. So we're going to change this paradigm, right? Best-selling author, Dr. Christiane Northrup. ඇය නිව්යෝක් ටයිම්ස්හි වැඩියෙන් අලෙවි වන පොත් 3ක කතුවරියක්. ඒ වගේම සාර්ථක මහජන රූපවාහිනී වැඩසටහන් විශේෂාංග රැසක් ඇය සම්බන්ධ වෙලා කරලා තියෙනවා. Dr. Christiane Northrup is a board-certified obstetrician, gynecologist, and a passionate believer in the spiritual side of healing. She trained at Dartmouth College and Tufts University, two of the country's most prestigious medical programs. After residency, she joined an OBGYN practice in Maine, embarking on a lifelong calling to help women around the world elevate their mind, their body, and spirits. Today, she hosts an online radio show, teaches a groundbreaking e-course, and sells out lectures worldwide. How you're going to age is up to you. She's also written 8 books, including My Personal Health Bibles, Women's Bodies, Women's Wisdom, and The Wisdom of Menopause. That book changed my life. Okay, my name is Dr. Christiane Northrup. I'm a board-certified OBGYN physician trained at Dartmouth Medical School, Tufts New England Medical Center. I'm a former clinical professor of OBGYN at the University of Vermont College of Medicine. I'm the author of 3 New York Times best-selling books, including Women's Bodies, Women's Wisdom, The Wisdom of Menopause, and Goddesses Never Age. I've done 8 highly successful public television specials. I was on the Oprah Winfrey Show 10 different times, and all the numerous TV shows like Dr. Oz and Rachel Ray and NBC Nightly News and all of the rest of it, kind of straddling the world between holistic medicine and conventional OBGYN. And my entire career really has been about teaching women everything that can go right with their bodies and how to make that their experience. මේ වැක්සිනේෂන් එක සම්බන්ධයෙන් ඇය පැහැදිලිව පෙන්වා දෙනවා ඒ වැක්සිනේෂන් එක කොහොමද අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියා කරන්නේ කියලා. ඒ වැක්සිනේෂන් එකට පුළුවන් අපේ ශරීරයේ DNA වෙනස් කරන්න. ඒ වගේම ඊටත් වඩා භයානක කාරණාව තමයි ඔවුන් MIT ෙහිදී පේටන්ට් බලපත්‍රයක් සහ ඩයි එකක් නිර්මාණය කරනවා. ඒ ඩයි එක හඳුන්වන්නේ ලුසිෆරේස් කියලයි. මෙතනදි සිද්ධ වෙන ගනුදෙනුව තමයි ඔබේ ජෛව මිතික තොරතුරු ගබඩා කරනවා. ඒ ගබඩා කරන්නේ ක්ලවුඩ් වගේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔබේ ජෛව මිතික දත්ත මොනවාද කියලා. ඒ කියන්නේ ඔබ යන්නේන තැන් ඔබේ ශරීරයේ ඔබ ගන්න ඖෂධ මොනවාද, ඔබේ ක්‍රියාකාරකම් මොනවාද, ඔබට තියෙන රෝගී තත්ත්ව මොනවාද, ඒ වගේ හැම දත්තයක්ම ක්ලවුඩ් එකේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම පසුගිය දවසක ඔබට මතක ඇති අපි මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔබට දැනුවත් කිරීමක් කරා අනාවැකි පුවත් නිවුස් ඇලර්ට් සමගින්. එතනදී අපි ප්‍රකාශ කරේ මේ වෛද්‍යවරිය එංගලන්තයේ වෛද්‍ය විද්‍යාලයකින් පුහුණුව ලැබූ වෛද්‍යවරියක් බවයි. නමුත් ඇත්තටම ඇය ඇමරිකාවේ නිව් ඉංග්ලන්ඩ් කියන ප්‍රාන්තයෙන් පුහුණුව ලැබූ වෛද්‍යවරියක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා කරන්න සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙනවා සහෝදර ඩිලන්ත ලියනගේ. ජේසු පිහිටයි ඔබතුමාට. ජේසු පිහිටයි. ඔබතුමාගෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රවෘත්තිය අපි සඳහන් කරද්දී අපි මේ ස්ථානීය සම්බන්ධයෙන් වෙච්ච වැරද්ද හැරුණාම මේ ප්‍රවෘත්තියේ යම්කිසි වැරදි කරුණක් අන්තර්ගතයිද? ඇත්තෙන්ම ඔබ ඒක නිවැරදි කර එක හොඳයි. ඇත්තටම අය ඇමරිකාවේ නිව් ඉංග්ලන්ඩ් ප්‍රාන්තයේ තමයි ජීවත් වෙන්නේ නැත්නම් ක්වොලිෆයි වෙලා තියෙන්නේ. නමුත් වැදගත් වෙන්නේ අය එංගලන්තයේද ඇමරිකාවේද කැනඩාවේද ඕස්ට්‍රේලියාවේද කියන එක නෙමෙයි. ඇය කවුද? ඇගේ සුදුසුකම මොනවද? ඇගේ ඇය කතා කරන දේ කතා කරන්න ඇයට සුදුසුකම් තියනවාද කියන එක. ඇය ඒක නියෝජනය කරනවාද? ඇය කතා කරන ඒ ෆීල්ඩ් එකේ නැත්නම් ඒ ක්ෂේත්‍රයේ ඇයට සුදුසුකම් තියනවාද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඇය ඇත්තෙන්ම සුදුසුකම් තියනවා. ඇය කතා කරන දේ කතා කරන්න. ඇය මෙඩිකල් නැත්නම් ශරීරය පිළිබඳ වෛද්‍යවරියක්. මනුෂ්‍ය ශරීරය ගැන කාන්තාවන්ගේ ශරීරයට විශාල විශේෂිත වූ නමුත් වෛද්‍යවරියක් අය. ඒ වගේම ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක උගන්වන
ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ වගේම ඇය බොහෝ පර්යේෂණ කරලා බොහෝ දේවල් ලෝකයට ඉදිරිපත් කරලා තියෙන වෛද්‍යවරියක්. ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට මම හිතනවා ඇය කතා කරන දේ කතා කරන්න ඇයට සුදුසුකම් තියෙනවා. වැදගත් වෙන්නේ ඒක. ඒ විතරක් නෙමෙයි කතා කරන දේ ඇත්තද? අන්න ඒක අපි ඊළඟට බලන්න ඕනේ. ඉතින් මම හිතනවා ඇය කතා කරන දේ ඇය විතරක් නෙමෙයි වෙන වෙන වෛද්‍යවරුනුත් කතා කරපු කාරණාවල් කීපයක් තමයි ඇය මෙතන ඉදිරිපත් කරන්නේ. එතකොට මට ආරංචි සමහර අය කිව්වා කියලා මේක අසත්‍ය ප්‍රචාරයක් මේ මොනවාද මේ වගේ රොබෝ තාක්ෂණය නැනෝ තාක්ෂණය දාලා ශරීරයට මේ වගේ කරන්න අය හදලා නැහැ කියලා කවුද කියලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. මම අහන්න කැමති එයාට තියෙන සුදුසුකම් මොකද්ද එහෙම එකක් නැහැ කියන්න කියලා. මොකද කවුරු හරි කෙනෙක් යමක් නැහැ කියනවා නම් එයා ඒ ක්ෂේත්‍රයේ උසස් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඒ දේවල් කරන ඒ සංවිධානයක නියෝජනය කරන කෙනෙක් වෙන්න ඕනේ. දැන් මේ නැනෝ තාක්ෂණය යොදලා ශරීරය ඇතුලේ බැක්ටීරියා සයිස් නැත්නම් බැක්ටීරියාවක ප්‍රමාණයට නැත්නම් බැක්ටීරියා ක්‍රියා කරන විදිහට ශරීරය ඇතුලේ මේ වගේ නැනෝ තාක්ෂණය දාලා මේ වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් කරන නැත්නම් එන්නත් කරන ක්‍රමයක් ගැන පර්යේෂණ කරන්න ගත්තා මීට වසර ගණනාවක් තිස්සේ ඉඳලා. මීට අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා බ්‍රැඩ්ලි නෙල්සන් කියන මෙකැනිකල් ඉංජිනේරු නැත්නම් රොබෝ තාක්ෂණය ගැන වැඩ කරන ඉංජිනේරුවරයෙක් ටෙඩ් ටොක්ස් කියන මේ ප්‍රසිද්ධ ඒ සම්මන්ත්‍රණයක නැත්නම් ඒ රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා ඔහු ප්‍රකාශ කරනවා මීට අවුරුදු 7කට ඉස්සෙල්ලා එයා නිෂ්පාදනය කළ නැත්නම් එයා සහ ඒ කණ්ඩායම නිෂ්පාදනය කරා කියලා බැක්ටීරියා සයිස් නැත්නම් බැක්ටීරියාවක ප්‍රමාණයට නැනෝ තාක්ෂණය යොදලා මේ රොබෝ තාක්ෂණය පාවිච්චි කරලා මනුෂ්‍ය ශරීරයට බෙහෙත් කරන ක්‍රමයක් ගැන පරීක්ෂණ කරා. එයා ඒ වෙලාවේ කියනවා අවුරුදු 7කට ඉස්සෙල්ලා කියනවා මනුෂ්‍යයන් තුල තාම ඒක පරීක්ෂණ කරේ නැහැ. සතුන් තුල එයා ඒක පරීක්ෂණ කරලා තියෙනවා කියලා. එතකොට මේ පරීක්ෂණ කරන විදිහ එයා පෙන්නනවා. මම හිතන්නේ ඔබට ඒකේ තොරතුරු දකින්න පුළුවන්. මම මේ වීඩියෝ එක ඔයගලන්ට දෙන්නම්. ඔයගොල්ලෝ ඒක දාන්න පුළුවන්. I'm a mechanical engineer. I've been working in robotics for over 25 years. I've been in micro and nanotechnologies for over 15 years. And over the past decade, since I've been here in Zurich, I've been working more closely with biologists and medical doctors. And I think the technologies we're working on and our vision over the future has some very interesting implications. We leverage some of our nanotechnology experience to build something we called an artificial bacteria flagella. Now, I can't make that motor yet. That motor is about 45 nanometers in diameter. But what I can make is the flagella of a similar size and shape that a bacteria has. And on the front of it there on the left, you'll see what looks like a head. And what that is actually a little piece of magnet. And what I can do with that magnet is I can generate a torque on it with a magnetic field. And as I rotate that field, and these are very, very low fields, they're about 1,000 times less than an MRI field, they start to get it to twist, and as it twists, it propels itself forward, just like E. coli do. So to give you an idea of the scale we're talking about, here's a scanning electron micrograph of a human hair. It's about 100 microns or so in diameter. There's the size of our smallest ABFs. They're about 10 microns, these particular ones. And this is the size of a red blood cell. Okay, so we're about double, our smallest ones are about twice the size of a red blood cell. And here are 3 of them swimming together in a sort of a swarm behavior. To me, they look alive. I get excited when we do this. That's why I do robotics. There's nothing more fun than building a machine and watching it move, you know? එතකොට මේ වීඩියෝ එකෙන් නැත්තම් මේ ප්‍රකාශයෙන් මේ බ්‍රැඩ්ලි නෙල්සන් කියන ඒ ඉංජිනේරුවරයා මීට අවුරුදු 7කට ඉස්සල්ලා ප්‍රකාශ කරනවා මේ වගේ තාක්ෂණයක් තියෙනවා කියලා. එතකොට මම දන්නේ ඒක නැහැ කියන කෙනාට තියෙන සුදුසුකම් මොකක්ද කියලා. අපි සමහරට පුරුදු වෙලා තියෙනවා මොන හරි දෙයක් අපිට හිතෙනවා නම් මේක වෙන්න බෑ කියලා අපි කෙලින්ම කියනවා මේක නැහැ කියලා. එහෙම හිස් වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. මේ අපි ගාව සාක්ෂි තියාගෙන තමයි නේද අපි මේ කතා කරන්නේ. ඔබ මේ නිවුස් එක ඉදිරිපත් කරන්නේ ඔබට සාක්ෂි තියාගෙන. මම ගාවත් ඒ ගැන සාක්ෂි තියෙනවා. එතකොට වැදගත් වෙන්නේ මේකයි. මේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරමින් නැනෝ මයික්‍රෝ රොබෝස්ලා හදන විදිහට හදලා තාක්ෂණික යුද්ධ නැත්නම් AI artificial intelligence පාවිච්චි කරලා ආයුධ හදලා තියෙනවා ඇමරිකාව පෙන්ටගනේ. ඇත්තටම ඒවා රහස් ඒවා මේ මොනවාද රාජතාන්ත්‍රික රහස් විදිහට තියෙනවා. ඒගොල්ලන්
අවුරුදු ගාණක් තිස්සේ එහෙම තියන් හිටපු බව විවිධ අංශවලින් ආරංචි ලැබෙන. ඒවා ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. මොකද ඒවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් AI කියන තාක්ෂණික ආයුධ, රහස් ආයුධ ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට ඒ තාක්ෂණය පාවිච්චි කරලා ආයුධ හදනවා වගේම දැන් මේ වෙලාවේ මේ තාක්ෂණයම මොකද්ද? නැනෝ රොබෝවරු. ඇහැට පේන්නේ නැති මයික්‍රෝ රොබෝට්ස් පාවිච්චි කරලා තමයි මේ ලුසිෆෙරස් කියන ජෙල් එක හරහා ඒ ද්‍රව්‍ය හරහා මේ ඉන්ජෙක්ෂන් එක ඇතුළත් කරන්න යනවා කියලා මේ වෛද්‍යවරිය කියන්නේ. ඒතකොට ඇය කියන දේට පසුබිමක් තියෙනවා. ඇය නිකන් මේ උඩින් මවාගෙන දෙයක් කතා කරනවා නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මේ ඔබ කතා කරපු මේ මොකද්ද ප්‍රවෘත්තිය තුල තියෙන සත්‍යතාවය තමයි මේ වෛද්‍යවරිය කියන දේ වෛද්‍යවරිය මේ කෙනෙක් කියන කතාවක් නිසා මේක ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒකට බැක් කරන්න නැත්නම් ඒකට උපකාර කරන්න ඒක සහතික කරන පිණිස ගොඩාක් සාක්ෂි තියෙනවා. එතකොට වෙන්න යන්නේ මෙන්න මේකයි. මේ වෛද්‍යවරිය කියන ආකාරයටම සහ වෙනත් අය කියන ආකාරයට වෙනත් වෛද්‍යවරු සහ වෙන අනෙකුත් අය කියන ආකාරයටම මේ සැලසුම් කර තිබෙන එන්නද. දැන් මම මේ වෙලාවේ තව දෙයක් මම කියන්න කැමතියි. මේ කොරෝනා වෛරසයට එන්නත් හොයන්න අවුරුදු මම හිතන්නේ ස්ථාන 150ක විතර මේ වෙනකොට පරීක්ෂණ පවත්වනවා. මම හිතන්නේ එංගලන්තේ මේ වෙනකොට මේ කරලා තියෙන මේ මොකද්ද සමහර ටෙස්ට් වලදී third stage එකට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මිනිස්යන්ට එන්නත දීලා ටෙස්ට් කරන ස්ටේජ් එකට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සමහරට මේ අවුරුද්දේ ඩිසෙම්බර් වෙනකොට වැක්සිනේෂන් එකක් දෙන්න. දැන් ඒ වැක්සිනේෂන් එක නෙමෙයි මේ කතා කරන්නේ. හරි. ඒක සාමාන්‍ය විදිහට අනිකුත් ඔය එක වෛරස් වලට හදපු එන්නත් වගේ මේ ඒකත් ඒ වගේ එන්නතක් වෙන්න පුළුවන්. නමුත් මේ අපි කතා කරන මේ DNA වෙනස් කරන එන්නත. ඒකයි භයානක. නැතුව මේ කොරෝනා එකට හදන ඔක්කොම එන්නත් භයානක නෙමෙයි. ඒක නෙමෙයි අදහස. මේ DNA වෙනස් කරන එන්නත බිල් ගේට්ස් සහ බිග් ෆාමා කම්පනීස් එක්ක ඒ වගේම ගාවි කියන කම්පැනි එක හදන මේ එන්නත මේ ගැන ගොඩක් විස්තර අපි ඉදිරියේදී මම හිතන්නේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කම්පැනිස් හරහා නැත්නම් මේ අය හරහා ලබන අවුරුද්දේ කියන්නේ 2021 දෙසැම්බර් වල බිල් ගේට්ස් කියපු විදිහට ලබන අවුරුද්දේ දෙසැම්බර් වල තමයි මේක දෙන්න ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ. අන්න ඒ DNA වෙනස් කරන RNA එන්නත. ඒකට කියන්නේ RNA එන්නත කියලා. ඒ RNA එන්නත තමයි භයානක. මොකද ඒකෙන් අපේ DNA වෙනස් වෙනවා විතරක් නෙමෙයි, මනුෂ්‍යයාගේ හැසිරීම වෙනස් වෙනවා විතරක් නෙමෙයි. ඒක මොනවද කරන්නේ? ජීන් මොඩිෆිකේෂන්. හරි. ඒ කියන්නේ ජාන අලුත් කිරීම හරහා ඇති කරන එන්නතක්. දැන් ඔබ දන්නවා මේ වෙනකොට ජාන වෙනස් කරලා පළතුරු එළවලු වර්ග වගේව හදලා තිනවා. බීජ හදලා තිනවා. දැන් ඔබ දන්නවා සමහර ඒ වගේ හදපු පළතුරු ගස්ලබු ගතොත් උදාහරණයකට. ගස්ලබු ඕනතරම් මාකට් එකේ තියෙනවා සමහර ඒවල ඇට නැහැ. ඔබ ගස්ලබු ගෙඩිය කැපුවොත් ඇට නැහැ. ඇයි ඇට නැත්තේ? ඒ අර ජාන වෙනස් කරලා හදපු බීජ වලින් ආපු ගස්ලබු. ඒකට ඒ ඇට නැත්තම් ආපහු ගස්ලබු පැලයක් අරගන්න අපි ඒගොල්ලෝ ගාවටම යන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන ආහාර පාලනයකට ගන්න තමයි මේ කූට ව්‍යාපාරිකයෝ ජාන වලින් වර්ධනය කරපු බීජ පැල මිනිස්සුන්ට ගොවීන්ට දීලා අර ස්වභාවිකව ඇති වෙන පැල අයින් කරලා දාලා ඇට නැති දේවල් හදන්න. එතකොට මොකද ඇට නැහැ කියන්නේ බීජයක් නැහැ. බීජයක් නැත්තම් පැලවෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ රිප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ බෝවීමක් ඇති වෙන්නේ නැහැ ඒ ගෙඩියෙන්ම. දැන් දෙවියන් වහන්සේ හදපු ක්‍රමයට හාත්පසින් වෙනස් ක්‍රමයක් තමයි ජාන වෙනස් කිරීම හරහා එන එළවලු සහ පළතුරු. දැන් ඔය වගේම දෙයක් තමයි මේ එන්නතෙන් වෙන්න යන්නේ. මේ එන්නතෙන් වෙන්න යන්නේ අපේ මිනිස්යාගේ තියෙන රිප්‍රොඩක්ෂන් එක නැත්තම් මිනිස්යාගේ තියෙන බෝ කිරීමේ හැකියාව නැති වෙන්න යනවා. මොකද බිල් ගේට්ස් ඕනේ ඒක. ඉතින් අපි මේ ගැන තව විස්තර ඔයගලන්ට ඉදිරිපත් කරන්න මේ කෙටි වෙලාව තුළ මේ ඔක්කොම දෙන්න බෑ. නමුත් මේ ඒක ගැන කියන්න බිල් ගේට්ස්ට එහෙම මොනවත් තියලා කියන්නත් අපිට සාක්ෂි තියෙනවා. හරි. ඒක නිසා මේ කටට ආවට අපි කතා කරලා නිකන් මේ කතා කරනවා නෙමෙයි. ඒ ගැන හොයා බලලා සමීක්ෂණ කරලා හොයලා බලලා තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා
මේ වෛද්‍යවරිය කියන විදිහට නැත්නම් ඔබේ ඉදිරිපත් කර නිවුස් එකේ තියෙන විදිහට මේ එන්නත මේ RNA එන්නත ඇත්තෙන්ම භයානකයි. ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා පුද්ගලිකව මේක තමයි බයිබලයේ කියා තිබෙන මුර්ගයාගේ ලකුණ කියලා. නැත්නම් ඒක වෙන්න පුළුවන්. ඒක බොහෝ දුරට ඒකට ලකුණු තියෙනවා. මොකද ඒ ජාන වෙනස් කිරීම තුලින් විෂ මේ මොනවාද එන්නතක් ඇති වෙනව විතරක් නෙමෙයි මේ නැනෝ රොබෝවරු හරහා අපිව ක්‍රිප්ටෝ මුදල් වර්ගයකට සම්බන්ධ කරනවා. ඒක තමයි මාස්ටර් කාඩ් වගේ ක්‍රෙඩිට් කාඩ් කම්පනීස් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අපි ගනුදෙනු කරන්න, මිලදී ගන්න, විකුණන්න අපි ඉදිරියේදී පාවිච්චි කරන්නට සිද්ධ වෙන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි කියන නැත්නම් මේ මුදල් වර්ගය. එතකොට අපි මේ මුදල් වර්ගය වෙනස් කරලා ඒක අපේ ශරීරයේ ඇතුළේම ගමන් කරන දෙයක් බවට පරිවර්තනය කරලා අපි එළියට යනකොට අපෙන් ස්කෑන් වෙලා මුදල් වර්ගයේ ගෙවීම කරලා තියෙයි. අපි ඇත්තටම භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒකෙන් ඒ හරහා අපේ සිතුවිලි පාලනය කිරීමේ හැකියාවත් ඒ අයට ලැබෙන්න යනවා. එතකොට මේ ඔක්කොම දේවල් සිදුවෙන භයානක එන්නතක් තමයි මේ බිල් ගේට්ස් ඇතුළු කණ්ඩායම ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඒ ගැන අපිට සාක්ෂි ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒ සාක්ෂි ඔයගලන්ට ඉදිරිපත් කරන්න යනවා. එතකොට ඔබ හැව්වේ ඇත්තෙන්ම මේකේ වෙනත් අසත්‍ය දෙයක් තියෙනවද කියලා කිසිම දෙයක් නැහැ. ඒ චුට්ටි ඔබට වෙච්ච මං හිතන්නේ මිස්ටේක් එක තමයි එයා රට වැඩක් නැහැ. එයා එංගලන්තෙද, නිව් ඉංග්ලන්ඩ්ද, ඇමරිකාවේද, කැනඩාවේද, ඕස්ට්‍රේලියාවේද පොඩ්ඩක්වත් අදාළ නැහැ. එයාගේ වැදගත්කම එයා කතා කරන දේ කතා කරන්න එයාට සුදුසුද? එයාට සුදුසුකම් තියනවද? එක කාරණේ. දෙවෙනි කාරණේ තමයි එයා කතා කරන දේ ඇත්තද? ඒකට සබ්ස්ටැන්ෂ් නැත්නම් ඒකට උපකාර කරන්න සාක්ෂි තව තියනවාද කියන එක. ඕන තරම් සාක්ෂි තියෙනවා. ඇය කතා කරන දේ කතා කරන්න. මම එක සාක්ෂියක් විතරයි ඔබට ඉදිරිපත් කරේ මේ අවුරුදු 7කට ඉස්සෙල්ලා ඉංජිනේරුවරයෙක් රොබෝ තාක්ෂණය එක්ක ක්‍රියා කරන ඉංජිනේරුවරයෙක්ගේ ප්‍රකාශයක් අරගෙන. නමුත් දැන් අවුරුදු 7කට ඉස්සෙල්ලා එහෙම කිව්වනම් අද මේ වෙනකොට ඊට වඩා ඒ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. සූදානම් වෙලා තියෙනවා මනුෂ්‍යයන්ගේ ඇඟට මේ රොබෝ නැත්නම් නැනෝ රොබෝ තාක්ෂණය හරහා රොබෝවරු නිදහස් කරලා බැක්ටීරියා හා සමාන සයිස් එකට ඒවා ශරීරගත කරලා අපේ ශරීරය පුරාවටම ඒ දේවල් නිදහස් කරලා අපේ ශරීරයේ 5G ඇන්ටනාවක් බවට පත් කරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා තමයි මේ වෛද්‍යවරිය කියන්නේ. එතකොට ඒ හරහා 5G හරහා අපගේ සියලු ක්‍රියාකාරකම් මොනිටර් කරන්න සම්බන්ධ කරගන්න. නැත්නම් ඒවා අපිව මොනවද සර්වේලන්ස් නැත්නම් මේ මට තියෙන සිංහල වචන එන්නේ නැහැ. හරි ඒ කියන්නේ සොයා බලන්න. අන්න ඒ දේවල් හොයලා බලලා අපිව හිරකාරයන් බවට පත් කරන්න මේ ක්‍රමයේ නැත්නම් මේ දේශපාලන ක්‍රමයේ මේ ආර්ථික ක්‍රමයේ මේ ආගමික ක්‍රමයේ හිරකාරයන් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට බයිබල් එකේ තියෙනවා ඇත්තටම සිදු වෙනවා කියලා. අපි දකින්න ලෙදර පොතේ 13 ඒ වගේ අනාවැකි කියලා තියෙනවා. බයිබලයේ අනාවැකි කියලා තියෙනවා. මේ දේවල් අනාගතයේදී සිදු වෙනවා. අන්න මම විශ්වාස කරනවා අපි ඇවිල්ලා ඉන්නේ අන්න ඒ කාලයට කියන එක. ඒතර අපි ඉන්නේ ඒ කාලේ ඒ ප්‍රවෘත්තිය ඊටාම වැදගත් දෙයක්. ඒ වගේම මේකත් එක්ක තියෙන අනිකුත් සාක්කිත් වැදගත් වෙනවා. අපි ඒවත් ඔබට ඉදිරිපත් කරන්න යනවා අනාගතයේදී. ඉතින් අපි එක දෙයයි අපි ඔයගලන්ට කියන්නේ. මේක අපි කියනවා කියලා විශ්වාස කරන්නත් එපා. පොඩ්ඩක් හොයලා බලන්න. මොකද්ද මේ කියලා? හැබැයි එක දෙයක් තියෙනවා. බිල් ගේට්ස්ට තමයි YouTube එක අයිති. බිල් ගේට්ස්ට තමයි Microsoft එක අයිති. Google එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒතර මේ ඔක්කොමලම සහ මේගොල්ලන්ගේ හිතවත් මේගොල්ලන්ගේ මේ සංවිධානයේ එකම කණ්ඩායමේ අය තමයි Facebook, Twitter කියන WhatsApp මේ ඔක්කොම මේ එකම සංවිධානයේ කට්ටිය. එතකොට මේවා අයින් කරන්න නැත්නම් මේ සෝෂල් මීඩියා එකෙන් මේකේ තියෙන විස්තර අයින් කරන්න ඒගොල්ලෝ මේ වෙනකොටත් ක්‍රියා කරලා තියෙනවා. මේ වෙනකොටත් අයින් කරනවා ගොඩාක් දේවල්. අනිත් එක ගොඩාක් අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මේ මේන්ලයින් මීඩියා නැත්නම් මේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කියන දේවල් විතරක් විශ්වාස කරන්න. මම ඕගලන්ට කියන්නම් අනේ එහෙම කරන අයට දෙයියන්ගේම පිහිටයි. මොකද ප්‍රධාන පෙළේ මාධ්‍ය නැත්නම් මේන්ලයින් මීඩියා ලෝකය පුරා ප්‍රධාන පෙළේ මාධ්‍ය සම්පූර්ණ පාලනය කරන්නේ එක කණ්ඩායමක්. ඒ මේ මුළු ලෝකය පාලනය කරන්න මිනිස්යන්ව විනාශ කරන මේ ලෝකය මේ වගේ ආඝාතයකට ඇදලා දාන්න ප්‍රධානතම වග කියන මේ සංවිධානය
තමයි මේන්ලයින් මීඩියා සියලු ආයතන පාලනය කරන්නේ. ඕගලන්ට උදාහරණයක් ගන්න ඕන නම් නොවැම්බර් 3 වෙනිදාට ඉස්සෙල්ලා බලන්න CNN වගේ නාලිකාවක් BBC වගේ නාලිකාවක් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න. ඕගලන්ට තේරෙයි ඒ නාලිකා මම මේ නාලිකා දෙකක් විතරයි සම්බන්ධ කරේ. තව ගොඩාක් ප්‍රධාන පෙළේ නාලිකා ඕන එකක් බලන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව කොච්චර ඒගොල්ලෝ දේවල් ප්‍රකාශ කරනවද? ජෝ බයිඩන්ට සහයෝගය දක්වනවද? පොයින්ට් බ්ලැන්ක්. ඒ කියන්නේ මේ අමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් එයාගේ ප්‍රතිවාදියාට උපකාර වෙන විදිහේ වැඩසටහන් ඉදිරිපත් කරමින් ඒගොල්ලෝ ක්‍රියා කරන අතර ඒගොල්ලන්ගෙම කණ්ඩායමේ අනිකුත් අය පාලනය කරන සෝෂල් මීඩියා මම කියන්නේ Facebook, YouTube, Twitter වගේ ඒ වගේ සෝෂල් මීඩියා වලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේවල් අයින් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය දක්වන ඒ වීඩියෝ සම්පූර්ණයෙන් අයින් කරලා දාලා බයිඩන්ට සහයෝගය දක්වන මේන්ලයින් මීඩියා එකක් තමයි අද තියෙන්නේ. ඉතින් ඔයා මේන්ලයින් මීඩියා විතරක් නම් විශ්වාස කරන්නේ. ඔයාට මේ තොරතුරු කවදාවත් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඕගලන්ට මේ විස්තර ඉදිරිපත් කරන්නේ. මොකද දෙවියන් වහන්සේ කියපු නැත්නම් යේසුස් වහන්සේ දුන්න අනාවැකි බයිබලයේ ලියා තිබෙන අනාවැකි මේ වෙනකොට සියල්ල ඉෂ්ට වෙමින් තියෙනවා ඒ ආකාරයෙන්ම. එතකොට අපිට පුළුවන් විදිහට ඒ තොරතුරු ඕගලන්ට අපි ඉදිරිපත් කරන්න යනවා. එතකොට මේක නිසා මේ මේන්ලයින් එකේ නෙමෙයි තියෙන්නේ මේ මිනිස්සු කතා කරනවා මේව මොනවාද මේකට කියනවා මොනවාද මේ කුමන්ත්‍රණ කියලා. හරි මේවට කියනවා මේ මොනවාද මේ කුමන්ත්‍රණ කියලා. මේ ඒ වගේ කතා මේ කුමන්ත්‍රණ නෙමෙයි. හරි මේවා සත්‍ය දේවල් සාධක තියෙන දේවල් අපි සාධක ඇතුව කතා කරන්නේ. එතකොට සාක්ෂි තව ගොඩාක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ දේවල් අනාගතයේදී ඉදිරිපත් කරන්න. ඔබ කිව්වා වගේ මේ වෙනකොට ගොඩක් සාක්ෂි අපිට ඇවිල්ලා තියෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි එක සහ මේ නැනෝ තාක්ෂණය යොදලා කතා තියෙන මේ රොබෝලා ගැන නැනෝ රොබෝස්ලා ගැන ඒ වගේ මේක කොහොමද මිනිස්යා හරහා මිනිස්යාගේ ශරීරය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ ඒ තුලින් කොහොමද අපි භාණ්ඩ බවට පත් වෙන්න යන්නේ මේ සියලු දේ ගැන විස්තර තව ගොඩාක් අපිට තියෙනවා. ඒත් අපි ඉදිරියේදී ඒවා ඉදිරිපත් කරමු. හොඳයි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ සම්බන්ධයෙන් කරපු නිවැරදි කිරීමට සහ ඒ වගේම තවත් කරුණු අපිත් එක්ක බෙදාගත්තට මේ වගේම තවත් සාකච්ඡාවකින් ඔබතුමාව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපගේ අවධානය යොමු වන්නේ පසුගිය බදාදා පාප්තුමා විසින් සමලිංගිකත්වයේ සම්බන්ධයෙන් එක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා. එතනදී පාප්තුමා පෙන්වා දෙන්නේ මේ සමලිංගිකත්වය නීතිගත කළ යුතු බවයි. ඒ වගේම එතුමා එතනදී පෙන්වනවා ඔවුනුත් පවුලේ කොටස්කරුවන් කියලා. පාප්තුමා ප්‍රකාශ කරන එක් විශේෂ ප්‍රකාශයක් තමයි සමලිංගික පුද්ගලයනුත් දෙවියන් වහන්සේගේ දරුවන්. ඒ නිසා එතුමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. එතුමා මේ බව පැවසුවේ පසුගිය බදාදා රෝම සිනමා උළෙලේදී එළිදැක් වූ ෆ්‍රැන්සිස්කෝ නම් වාර්තා චිත්‍රපටයේ සඳහන් වූ පරිදි සමලිංගිකයන් දෙවියන් වහන්සේගේ දරුවන් යන මතය යලිත් අවධාරණය කරමිනුයි. පාප්තුමාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තම අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ අතර විශේෂයෙන්ම අපි දකිනවා ප්‍රසිද්ධ ගායක එල්ටන් ජෝන් තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පාප්තුමාට මේ සම්බන්ධව ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ඉස්මතු කරන කාරණාව තමයි පාප්තුමාගේ මේ තීරණය කතෝලික සභාවේ තිබුණු ස්ථාවරත්වය වෙනස් කරමින් තියෙනවා කියලා.
And I saw it and I thought, here we go with the media misrepresenting the Pope again, right? Headline reads, Pope approves and calls for civil unions for homosexuals. I thought, unbelievable, no way. Someone's exaggerated something he said, or someone took it out of context, or it's a bad translation. So I looked. It's a video, and he's saying exactly what the headline says. This is a new video in Italian. The translation is accurate. That the Holy Father is calling for civil unions for homosexuals. Right? Now, what does that mean? Well, it means that the Holy Father has a theological opinion contrary to the teachings of the Church. So he has a prudential judgment, a poor prudential judgment, that are at odds with the formal teachings of our Church. That means that we have a bad Pope. Right? So this is a Pope who does not show deference to the deposit of faith. So what does that mean? It means we have to pray more. We respect that office. We guard that office. I would die in defense of that office. මේ පුවතත් සමගින් අදට නියමිත අනාවැකි පුවත් මෙතනින් අවසන් වෙනවා. තවත් මෙවැනිම පුවත් විකාශයකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට ජේසු පිහිටයි.